ආයිබෝවන් පසුගිය ලර්න් AI with නාඩි එපිසෝඩ් එකේදී අපි කතා කරේ මෂින් ලර්නිං වල තියෙන විවිධ ප්‍රභේද ඒ වගේම මෂින් ලර්නිං වල තියෙන ඒ විවිධ අංශ අපි පාවිච්චි කරන්න ඕනේ ඒ වගේම යොදා ගන්න ඕනේ මොන වගේ තැන්වලදී කියන එක. අද අපි කතා කරන්නට හිතුවේ මෂින් ලර්නිං වල තියෙන තවත් අපූර්ව සෙක්ෂන් එකක් එක්ක ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක්ස් නැත්නම් කෘත්‍රිම නියුරෝන පිළිබඳව. අද වෙනකොට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්තම් කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන හැම තැනකදීම මේ ඩීප් ලර්නින් කියන ටර්ම් එක හරියටම පාවිච්චි වෙනවා. හරියට යූස් වෙනවා. ඒ හින්දා අපි බලමු ඇත්තටම ඩීප් ලර්නින් කියන්නේ මොකක්ද? මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද? මේකේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ කියලා අපි පොඩ්ඩක් හොඳට හොයලා බලමු. අපිට මේ නමෙන්ම හැඟෙන විදිහට කෘත්‍රිම බුද්ධිය නැත්තම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකෙන් කරන්නේ අපේ මිනිස් මොළය කටයුතු කරන ආකාරයට යම්තාක් දුරට හෝ කටයුතු කිරීමට අපේ ඇල්ගොරිතම් එක නිර්මාණය කරන එක. මෙහිදී අපි මුලින්ම බලන්න ඕනේ කොහොමද මේ මිනිස් මොළය හැදිලා තියෙන්නේ. අන්න ඊට අනුව තමයි මිනිස්සු තීරණය කළේ මිනිස් මොළය ආකාරයෙන් ක්‍රියා කරන ඇල්ගොරිතම් එකක් නැත්නම් මැතමැටිකල් ෆන්ක්ෂන් එකක් අපිට නිර්මාණය කරන්නට පුළුවන් වෙයි කියන අදහස මුලින්ම විද්‍යාඥයන් හිතුවේ මෙන්න මේ නිසා. මිනිස් මොළය කියන එක හැදිලා තියෙන්නේ සෛල වලින් ඒ වගේම මේවට අපි විශේෂයෙන්ම කියනවා ස්නායු සෛල නැත්නම් නියුරෝන සෛල කියලා. ඕගොල්ලොන්ට මතක ඇති ඕගොල්ලෝ ඉස්කෝලේදී පාසලේදී ලබාගත් දැනුමත් එක්ක මේ නියුරෝනයක් නැත්නම් මිනිස්සුන්ගේ මේ මොළය හැදිලා තියෙන නියුරෝනයක් හරිම අපූර්ව විදියට හැදිලා තියෙන්නේ විවිධ වූ ආකාරයේ කොටස් වලින්. මේ මම රූපයේ පෙන්වලා තියෙන ආකාරයට මේකට දිග අක්ෂණයක් වගේම විවිධ අනුශාකිකා වලින් නිර්මාණය වෙච්ච අපූර්ව නියුරෝන මිලියන ගාණක් අපේ මිනිස් මොළය ඇතුළත තියෙනවා. මෙන්න මේ තියෙන නියුරෝන විවිධාකාරයෙන් මෙසේජ් පාස් කරලා නැත්තම් සංඥා එකිනෙකාට කමියුනිකේට් කරන ප්‍රොසෙස් එකේදී තමයි මිනිස්සුන්ට හිතන්නට පුළුවන් හැකියාව නැත්තම් සංවේදනයක් ලබා ගැනීමට පුළුවන් හැකියාව එන්නේ. අපි මෙන්න මේ ආකාරයට මිනිස් මොළයේ තියෙන නියුරෝනය රීප්‍රසන්ට් කරාට 1943 දී විතර විද්‍යාඥයන්ට අදහසක් එනවා අපිට පුළුවන් වුණොත් මෙන්න මේ මිනිස් නියුරෝනය අපේ මොළයේ තියෙන මේ නියුරෝන සෛලය මැතමැටිකල් ඉක්වේෂන් එකක් විදිහට රීප්‍රසන්ට් කරන්නට පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා මේ විදිහට හිතන්නට පතන්නට පුළුවන් නැත්නම් මිනිස් මොළය ආකාරයට තීරණ ගන්නට පුළුවන් මැෂින්ස් නැත්නම් ඇල්ගොරිතම්ස් නිර්මාණය කරන්නට. එන්න ඒ විදිහට හිතලා තමයි 1943 දී පටන් අරගෙන ඊට පස්සේ 50s වලදී නැත්නම් 60s වලදී විවිධාකාරයේ මොඩිෆිකේෂන්ස් වෙලා අද අපි මේ දකින කෘත්‍රිම නියුරෝනේ වනිලා ආකිටෙක්චර් එක නැත්නම් කෘත්‍රිම නියුරෝනේ බේසික්ම සමීකරණය නිර්මාණය වෙන්නේ. ගොඩක් දෙනෙක් අතර තියෙන වැරදි මතයක් තමයි මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් නැත්නම් මේ කෘත්‍රිම නියුරෝන කියන දේ බ්ලැක් බොක්ස් එකක් අපිට හරියට ඉන්ටර්ප්‍රිට් කරන්නට බැරි දෙයක් කියන එක. එහෙම දෙයක් නෙමෙයි අනිවාර්යයෙන්ම මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් කියන එකත් අනිත් මැෂින් ලර්නින් ඇල්ගොරිතම් වගේම ඉන්ටර්ප්‍රිට් කරන්නට නැත්නම් මැතමැටිකලි රීප්‍රසන්ට් කරන්නට පුළුවන් දෙයක්. මෙතන තියෙන විශේෂත්වය තමයි ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් අපේ මොළයේ තියෙන නියුරල් නෙට්වර්ක් එකක් වගේම එයාට හම්බෙන එක්ස්පීරියන්සස් මත නැත්නම් එයාට හම්බෙන ඩේටා මත ලර්න් කරනවා. හරියට පොඩි ළමෙක් අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේ මේ ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකක් හැදිලා තියෙන මේ ලේයර්ස් වලට පුළුවන් වෙනවා අලුත් දෙයක් ලර්න් කරන්න නැත්නම් එක්ස්පීරියන්ස් එකකට අනුව හැඩගැහෙන්න. මෙන්න මේ නියුරල් නෙට්වර්ක් එක මේ මම දක්වලා තියෙන රූපය නැත්නම් ඊට පස්සේ තියෙන සමීකරණය එක්ක ගත්තොත් අපේ කලින් අපි දැක්ක ආටිෆිෂල් නෝමල් හියුමන් නියුරල් නෙට්වර්ක් එකක තියෙන ලෙෆ්ට් සයිඩ් එකේ තියෙන ඉන්පුට්ස් ඇතුළට ඇවිදින් අක්ෂණය හරහා යම්කිසි ඉලෙක්ට්‍රෝනික සම්ප්‍රේෂණයක් සිදු වෙලා අවුට්පුට්ස් වලට මුදා හරිනවා වගේම අපි මේ කතා කරන ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකත් වම් අත පැත්තෙන් ඉන්පුට්ස් අරගෙන ඒවා ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් ඒත් එක්කම බයස් වැලියු එකක් එක්ක යම්කිසි මැතමැටිකලි කැල්කියුලේෂන් එකකට ගිහිල්ලා ගණනය කිරීමකට ගිහිල්ලා දකුණු අත පැත්තෙන් අවුට්පුට් එකක් විදිහට පිට වෙනවා. මේ අපි අද කතා කරන ආටිෆිෂල් නියුරල් නෙට්වර්ක් එකකට ඉන්පුට්ස් ගොඩාක් තියෙන්නට පුළුවන්.
ඒ වගේම outputs උත් එකකට වඩා වැඩි ගණනක් තියෙන්නට පුළුවන් network එකකට. හැබැයි අපි ගත්තොත් මේ එක නියුරල් එකක් නැත්නම් එක නියුරෝන් එකක් තනිකොට සලකලා ගත්තොත් මේ රූපේ දක්වලා තියෙන විදිහට ඒකට ඉන්පුට්ස් ගොඩක් පැමිණෙනවා. එක output එකක් විතරයි එළියට යන්නේ. මේ ඉන්පුට්ස් පැමිණෙද්දී x1, x2, x3 ආකාරයෙන් xn දක්වා ඉන්පුට්ස් n ප්‍රමාණයක් තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ ඉන්පුට් ඇතුළට පැමිණෙන නියුරෝන් එකට එකිනෙක ඉන්පුට් එකට අදාළ වූ weight එකක් තියෙන්නට පුළුවන්. එතකොට හැම ඉන්පුට් එකකටම ඉන්පුට් value එකක් වගේම weight එකක් තියෙනවා. මෙන්න මේවා මේ සමීකරණය ඇතුළට එද්දී නැත්නම් මේ නියුරෝන් එක ඇතුළට එද්දී මේ හැම ඉන්පුට් එකක්ම සහ weight එකක්ම එකිනෙක multiply වෙලා. ඒ කියන්නේ x1 සහ w1 කියන ඉන්පුට්ස් දෙක multiply වෙලා එන output එක හැම එකක්ම එකිනෙකට එකතු වෙනවා. අන්න ඒක තමයි මම මේ යට තියෙන සමීකරණයෙන් දක්වලා තියෙන්නේ. ඒත් එක්කම ඔයගොල්ලෝ දකිනවා ඇති b කියලා bias value එකක් තියෙනවා. ඒ bias value එක ඇත්තටම අපි පාවිච්චි කරන්නේ ඔයගොල්ලෝ දන්න සරල රේඛීය සමීකරණය y mx c සමීකරණයේ ආකාරයේ c වගේ value එකක් තමයි මේ bias value එකෙන් වෙන්නේ. අපි ඉස්සරහට ඇත්තටම මේ bias value එකෙන් වෙන්නේ මොනවද වගේ දේවල් කතා කරමු. ඒත් එක්ක ඔයා දැකලා ඇති මේ නියුරෝන් සමීකරණයේ තවත් f value එකක් තියෙනවා නැත්නම් ෆන්ක්ෂන් එකක් තියෙනවා. අපි මේකට කියනවා activation function එක කියලා. activation function එකෙන් කරන්නේ මේ නියුරෝන් එක මේ අපිට එන inputs අනුව activate වෙන්න ඕනේද නැත්නම් deactivate state එකක නැත්නම් වැඩ කරන්නේ නැති state එකක තියෙන්න ඕනේද කියන එක තීරණය කරන එක. activation function එකක් වැඩ කරන හැටි වගේ පොඩි deep concepts ටිකක් අපි ඊළඟ tutorial එකකදී කතා කරමු. මම කතා කරා නියුරෝන් එකක් කියන්නේ අර වගේ සරල සමීකරණයකින් සෑදුණු දෙයක් කියලා. ඒත් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් කොහොමද මේ වගේ සරල දෙයක් අර වගේ ලොකු image processing නැත්නම් computer vision නැත්නම් natural language processing වගේ තැනකදී පාවිච්චි වෙන්නේ කියලා. අපි කතා කරා අපේ මිනිස් මොළය ඇතුලේ තියෙන මෙන්න මේ වගේම නියුරෝන ප්‍රමාණයක් කියලා. හැබැයි මිනිස් මොළය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ නියුරෝන මිලියන ගානකින් නැත්නම් බිලියන ගානකින්. අර වගේ නියුරෝන නෙට්වර්ක් එකක් නැත්නම් නියුරෝන ලේයර්ස් අඩු ප්‍රමාණයක් නැත්නම් එක ඉන්පුට් ලේයර් එකක් ඊට පස්සේ එක අවුට්පුට් ලේයර් එකක් සහ මැද එක හිඩන් ලේයර් එකක් සැඟවිච්ච ලේයර් එකක් තියෙන නියුරෝන නෙට්වර්ක්ස් තමයි අපි ගොඩක් කාලයක් යනකම් පාවිච්චි කරේ. අන්න ඒ වගේ ඒවට අපි කියනවා non deep neural network එකක් නැත්නම් vanilla neural network එකක් කියලා. ඒකෙන් තවත් ටිකක් ඉස්සරහට ගිහිල්ලා අපේ මොලේ තියෙන ආකිටෙක්චර් එකකට අපි හිතන විදිහට යම් තාක් දුරකට සමාන වෙන්න තමයි අපි නිර්මාණය කරගත්තේ deep neural network කියන ඒවා. deep neural network එකේදී තියෙන මේන්ම නැත්තම් ප්‍රධානතම වෙනස තමයි vanilla neural network එකට වඩා වැඩි hidden layers ගානක් තියෙන එක. ඒ කියන්නේ සැඟවිච්ච layers ගාන වැඩි. ඒ වගේම මේ නියුරෝන ඒ තියෙන layers එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආකාරයත් deep neural network එකකදී අපිට වෙනස් කරන්නට පුළුවන් සහ විවිධ කාර්යයන් වෙද්දී අපි විවිධ ආකාරයට වෙනස් කරගෙන පාවිච්චි කරලා තියෙනවා. පොඩි උදාහරණයකින් කිව්වොත් vanilla neural network එකක් ඕගොල්ලෝ normally දැක්ක thin crust piece එකක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ deep neural network එකක් නැත්නම් DNN එකක් හරියට deep pan piece එකක් නැත්නම් ලසඤ්ඤා එකක් කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. මේකේ ලොකු වෙනසක් නැහැ. තියෙන එකම වෙනස තමයි මැද hidden layers ගොඩක් තියෙනවා. ඒ වගේම හරිම රසවත්. ඒ හින්දා තමයි හැමෝම මේ deep neural network ගැන අද කතා කරන්නේ. ඕගොල්ලෝ දන්නවා ඇති හැමෝම AI ගැන කතා කරොත් මේ deep neural network කියන එකට ලොකු weight එකක් දෙනවා. ඒ වුණාට මං ආයෙත් මතක් කරන්නට කැමතියි අපි පළවෙනි එපිසෝඩ් එකේදී කතා කරා වගේ deep neural network නැත්නම් deep learning කියන්නේ AI වල තියෙන එකම දේ නොවේ. computer vision, natural language processing වගේ දේවල් වලදී ගොඩාක් භාවිත වුණාට AI වල නැත්නම් machine learning වල තියෙන එකම component එක deep neural network වෙන්නේ නැහැ. මේ මම ඔයාලට පෙන්නලා තියෙන්නේ deep neural network එක පාවිච්චි කරලා තියෙන ඉතාම ප්‍රචලිත උදාහරණයක් computer vision කියන එකේදී. එතනදී අපි කරන්නේ විශාල image ගානක් අපි හිතමු බල්ලොන්ගේ image 1000ක් ඒ වගේම පූසොන්ගේ image 1000ක් ඕ වැඩි ප්‍රමාණයක් යම්කිසි neural network එකකට inputs විදිහට දීලා hidden layers ගොඩකින් ඒ inputs ගැන
ඇනලයිස් එකක් කරලා ඒ වගේ තියෙන data වල තියෙන patterns හොයාගෙන output එක විදිහට මේ කුමන ආකාරයේ image එකක් විදිහට එළියට දෙන අවස්ථාවක්. මෙන්න මේ වගේ ගොඩාක් අපූර්ව දේවල් වලට මේ deep neural networks යොදා ගන්නට පුළුවන්. අද වෙද්දී සමහර තැන්වලදී මිනිස්සුන්ගේ තියෙන vision capability එකටත් වඩා එහා ගිය අපූර්ව දේවල් කරන්නට මේ deep neural network වලට පුළුවන් වෙලා තියෙනවා. අපි මේ කතා කරේ deep neural network ගැන කොහොමද deep neural network එකක් හැදිලා තියෙන්නේ සහ deep neural network එකක් normal artificial neural network එකකින් නැත්තම් shallow නැත්තම් non deep neural network එකකින් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒත් එක්කම හැමෝම කියන දෙයක් තමයි deep neural network එක වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම GPU power එකක් ඕනේ නැත්තම් graphical processing unit එකක power එකක් ඕනේ කියලා. ඔව් ඒකේ යම් තාක් දුරට සත්‍යතාවක් තියෙනවා. මොකද මේ අපි කතා කරපු deep neural network එකක් බොහෝ layers ගානකින් සමන්විත වෙලා තියෙන හින්දා ගොඩාක් complex calculation එකක් කරන්නට සිද්ධ වෙනවා. අන්නේ complex calculation එකක් සිද්ධ කරන්නට අපිට parallel processing අවශ්‍ය වෙන හින්දා තමයි ගොඩක් වෙලාවට කියන්නේ මේ deep neural network එක වැඩ කරද්දී GPU එකක් ඕනේ වෙනවා කියලා. හරි. අපි කතා කරා artificial neural network එකක් කියන්නේ මොකක්ද? deep neural network එකක් කියන්නේ කොහොමද කියලා. කලින් එපිසෝඩ් එකේදී අපි කතා කරේ විවිධ වූ machine learning වල තියෙන ප්‍රභේද ගැන. අපි දැන් දන්නවා machine learning වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් algorithm මොනවද? කොයි තැන්වලදීද මේක පාවිච්චි කරන්නට ඕනේ කියලා. කලින් කියපු විදිහට අපි ඊළඟට යමු වෙන්නේ ඇත්තටම අපේ problem එකකට AI නැත්තම් machine learning පාවිච්චි කරන්න ඕනේද? නැත්තම් කොහොමද machine learning පාවිච්චි කරන්න ඕනේ කියලා තීරණයක් ගන්නෙ? අන්න ඒ ගැන අපි ඊළඟ එපිසෝඩ් එකේදී කතා කරමු. ස්තුතියි.